ජාතක පොත් වහන්සේගේ 43 වන ජාතක කතාව වේලුක ජාතකය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තවද එක් සමයෙහි සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරනසේක්. එක්තරා දුර්වච වූ භික්ෂුවක් අරභයාමේ ජාතකය වදාළසේක. සර්වඥයන් වහන්සේ ඕහට වනාහි වදාරනසේක්. මහනතෝ දුර්වච වූයේ සැබෑදැයි විචාරා. ස්වාමීන් වහන්ස සැබෑවයි. දැන්නෝ කල්හි මහනතෝ දුර්වච වූයේ දැන්මතු නොවෙයි. පෙරත් දුර්වච වූයෙහිය දුර්වච වූ බැවින්ම නුවණැත්තන්ගේ වචනය නොකොට සර්පමුඛයෙන් ජීවිතක්ෂයට පැමිණියෙහි වදාරා. ඉකුත් කතාව වදාළසේක. යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍යය කරන කල්හි බෝධිසත්වයන් වහන්සේ මහා භෝග කුලයෙහි පිද වැඩි වයසට පැමිණ පංචකාමයෙහි ආදීනව හා මහා බිනික්මන් කිරීමෙහි ආනිසංස දැක වස්තුකාමයන් හැර හිමාලය වනයට වැඩ ඍෂි ප්‍රවෘජාවෙන් පැවිදිව කිසුණු පිරියම් කොට පංච විඥාෂ්ට සමාපatti උපදවා ධ්‍යාන සැපයෙන් කල් යවනසේක්. මෑත භාගයෙහි මහත් පිරිවර ඇතිව 500ක් තපස්වීවරයන් විසින් පිරිවරන ලදුව ඝන ශාස්ත්‍රූව වාසය කරනසේක. ඉක්බිත්තෙන් එක් සර්ප පෝතකයෙක් තමාගේ ස්වභාවයෙන් ගොදුරු කාය විදිනේ එක්තරා තපස්වියෙකුගේ ආශ්‍රමයට පැමිණියේය. තපස්වීන් වහන්සේ ඒ සර්පයා කෙරෙහි පුත්‍ර ස්නේහ උපදවා ඔහු එක් වේලු පර්වයෙහි හොවා ආරක්ෂා කරන්නේය. ඕහට වේලු පර්වයෙහි හෝනාහෙයින් වේලුකයයි කියා නමක් කළාහුය. ඔහු පුත්‍ර ස්නේහයෙන් රක්ෂා කරන්නාහු තපස්වීහට වේලුක පියායයි කියාම නමක් කළාහුය. එකල්හි බෝධිසත්වයන් වහන්සේ එක් තපස්වියෙක් වනාහි සර්පයෙකු රක්ෂා කරන්නේ යසා ඔහු කැඳවා තොපි ආශිවිෂයෙකු රක්ෂා කරන්නේ සැබෑද කිම්දැයි විචාරා. සැබෑවැයි කී කල්හි ආශිවිෂයා හා සමග විශ්වාසයෙක් නම් නැත්තේය. මෙසේ රක්ෂා නොකරවැයි කීසේක. තාපස තෙමේ කියනියේ ආචාරීන් වහන්ස ආශිවිෂයා මාගේ පුත්‍ර වන්නේය. මම ඔහුගෙන් වෙන්න වසන්ට නොහැකි වන්නෙමි කීයේය. එසේ වී නම් ඔහුගේ සමීපයෙහි ජීවිතක්ෂයට පැමිණෙන්නේ යැයි කීසේක.
තපස්වීන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේගේ වචනය නුගත්තේය. ආශී විෂයාද හරණට නොහැකි වූයේය. ඉක්බිත්තෙන් කීප දවසක් නැවෑමෙන් සියලු තපස්වීවරයෝ පලාඵල පිණිස ගොස් ගිය තැන්හි පලාඵලයාගේ සුලභ බැව් දැක දෙතුන් දවසක් එතැන්හිම වාසය කළාහුය. වේලුක පියාණෝද ඒ තපස්වීන් වහන්සේලා එක්ව යනුයේ ආශි විෂයා හුණපුරකෙහි හොවා විධාන කොට වසාගියේය. ඒ තාපස තෙම නැවත සෙසු තපස්වීවරයන් හා දෙතුන් දවසක් ඇවෑමින් අවුත් වේලුකයා හට ගොදුරු දෙමී කියා හුණපුරුක පියන හැර පුත්‍රය ක්ෂෝදායෙහි එවැයි කියා හස්තය දිගු කළේය. ආශි විෂතෙම දෙතුන් දවසක් නිරාහාරව බැවින් කිපී දිගු කරන ලද හස්තය ඩෑ තපස්වියා එතැන්හිම ජීවිතක්ෂයට පමුණුවා වනයට වන්නේය. තපස්වීවරහු ඒ දැක බෝධිසත්වයන් වහන්සේට දැන්වූවාහුය. බෝධිසත්වයන් වහන්සේ ඔහුගේ ශරීරය ආදාහනය කරවා ඍෂි සමූහයාගේ මැද ඉඳ ඍෂීන්ට අවවාද වශයෙන් මෙසේ වදාළසේක. වැඩ කැමැත්තා වූ හිත චිත්තයෙන් අනුකම්පා කරන්නාහුගේ අනුශාසනාව අවවාදය යමෙක් නොහික්මිනිද එසේ වූ පුරුෂතෙම වේලුක නම් සර්පයාගේ පියාණෝ යම්සේ හෝනාහුද එපරිද්දෙන්ම නසන ලදුව හෝනේ වදාළසේක. මෙසේ බෝධිසත්වයන් වහන්සේ ඍෂි සමූහයාට අවවාද දී සතර බ්‍රහ්ම විහාරයන් වඩා ආයුෂයාගේ කෙළවර බ්‍රහ්ම ලෝකයෙහි උපන්සේක. ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේ වදාරනසේක්. මහනතෝ දුර්වච වූයේ දැන් මතු නොවෙයි. පූර්වයෙහිද අකීකරු බැවින් සර්ප මුඛයෙන් පූති භාවයට පැමිණෙයි කියා මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ වේලුක ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි වේලුක සර්පයාගේ පියාණෝ නම් දැන් මේ දුර්වච මහණ වූයේය. අවශේෂ පල්ෂත් දැන් බුදු පිරිස් වූවාහුය. ඝන ශාස්ත්‍රෝ වූ උපන්නෙම් තිලෝගුරු සම්්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. සාදු සාදු සාදු. යෝ අත්ථකාමස්ස හිතානුකම්පිනෝ ඕඅජ්ජමානෝන කරෝති සාසනං ඒවංසෝ නිහතෝ සේති වේලුකස්ස යතා පිතාති. වැඩ කැමැත්තා හිතවත්ව අනුකම්පා කරන්නාහු වචනය අවවාදය දෙනු ලබන්නේ වුවද යමෙක් නොකැරේද හෙතෙම වේලුක නම් සර්පයාගේ පියා යම්සේද එපරිද්දෙන් මරණයට පත් වූයේ ශෝක කරයි. වේලුක ජාතකයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක්තරා දුර්වච හාමුදුරු නමක් මුල් කරගෙන. දුර්වච කියලා කියන්නේ වචනේ පිළිගන්නේ නැතිකම. අවවාදය පිළිගන්නේ නැතිකමට කියනවා දුර්වච කියලා. මේ දුර්වච නැත්නම් අකීකරුකම පිළිබඳව සඳහන් වෙන ජාතක කතා අපි කීපයක් වරින් වර ශ්‍රවණය කළා. ඒ පිළිබඳ අනුශාසනා ශ්‍රවණය කළා.
ඒ නිසා මේ දුර්වච බව කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව බොහෝ දුරට අවබෝධයක් මේකේ නාම ලබාගෙන තිබෙනවා. ඉතින් දෝවචස්සතා කියන සූත්‍රයේදී දක්වලා තිබෙනවා අංගුත්තර නිකායේ චක්කනිපාතයේ ඇති දෝවචස්සතා සූත්‍රයේ දෝවචස්සතාය පහනාය සෝවචස්සතා භාවී තබ්බා දුර්වච භාවයේවත් අකීකරුකම හිතින් දුරු කිරීම පිණිස සුවච බව හිතේ පුරුදු කරන්න ඕනේ. කීකරුකම හිතේ හොඳට පුරුදු කරගන්න ඕනේ. එතකොට මේ හිතුවක්කාරකම නිසා මේ ජාතක කතාවේ අපි දැක්කා වේලුක පියා නැත්නම් ඒ තාපසයා සර්පෙක් උණ බටේක දාගෙන ඇති කළා. තමන්ගේ ප්‍රධාන බෝසත් තාපසතුමා අවවාද කළා සර්පෙක්ව ඇසුරු කරන්න එපා. ඒක තමන්ට විනාශය පිණිස හේතුනවා කියලා. නමුත් ඒ අවවාදය පිළිගන්න කැමති වුණේ නැහැ බෝසතාණන් වහන්සේගේ. හිතුවක්කාරකමට සර්පයා ඇසුරු කළා. පසුව ඒ සර්පයා දෂ්ට කරලා වේලුක පියා ඒ තාපසයා මරණයටපත් වුණා. ඒ නිසා අකීකරු වීම විශාල විනාශයකට විශාල ජීවිතේ පවා නැතිවීමට හේතු වෙනවා. අපි දෙමාපියන්ට අකීකරුණොත් අපි මෙලොව පිරිහෙනවා. අපි අපේ ගුරුවරුන්ට අකීකරුණොත් අපි මෙලොවින් පිරිහෙනවා. වැඩිහිටියන්ට අකීකරුණොත් මෙලොව දියුණුව අපිට නැති වෙලා යනවා. මෙලොව අපිට මරණය හෝ මරණ මාත්‍ර සමාන හෝ දුකකට අපිපත් වෙන්නත් පුළුවන්. ඒ වගේම සිල්වත් සත්පුරුෂයෙක් දෙන අවවාද නොපිළිගත්තොත් මෙලොවනුත් පරලොවනුත් පිරිහෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අවවාදය ආර්ය මහා සංඝරත්නයේ අවවාදය පිළිගත්තේ නැත්නම් එයා මෙලොවනුත් පිරිහෙනවා, පරලොවනුත් පිරිහෙනවා, නිවෙනිනුත් ඈත් වෙනවා කියනවා. අනන්ත සංසාරයේ බොහෝ කාලයක් ඇවිදගෙන පැමිණි මේ ගමන තුළ අපට අප්‍රමාණ සංසාරයේ බුදුවරුගේ ශාසන පහු කරගෙන පැමිණලා තියෙනවා. මේ ප්‍රමාණයි කියලා කියන්න බෑ. අපි අහලා තිබෙනවා අපේ බුදුරජාණන් වහන්සේ 512000ක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ ලබා ගත්තා කියලා. ප්‍රමාණ දීර්ඝ කාලයක්. මේ බඳු දීර්ඝ කාලේ අපිත් මේ සසර පැමිණියා. අපට ඒ බුදුවරුන්ගේ ශාසනවල උන්වහන්සේලා දුන්න අවවාදේ මනාව හික්මෙන්නට නොහැකි වුණා. දුර්වච වුණා. හිතුවක්කාර වුණා. හිතේ දැඩි ගති අපි පුරුදු කරගත්තා. ඒ දැඩි ස්වභාව නිසා අපට ධර්ම මාර්ගයට එදත් එන්න බැරි වෙලා තියෙන හිමන. මේ සම්මා සම්බුද්ධ ශාසනයත් ගෙවිලා යයි අපි අද මේ සම්බුද්ධ වචනයට අනුගත නොවුනොත් මේ සම්බුද්ධ ශාසනයත් අපට අතහැරෙයි. එහෙමනම් අපට ශාසනය අතහැරෙන්න තියෙන ඉඩකඩ බොහෝ වැඩි. බොහෝ අය තමන්ට නොයෙක් වැඩකට යුතු මුල් කරගෙන තමන්ගෙන් වෙන්නට ඕනි ගුණධම් අත්හරිනවා. සමහර වෙලාවට අපි දෙමාපියන්ට හොඳට උපස්ථාන කරගෙන දෙමාපියන්ට ගෞරව සාරු ඇතුව යටහත් ඇවතුම් පැවතුම් ඇතුව කටයුතු කරන්න ඕන. නමුත් කෙනෙක් තමන්ගේ රැකියාව නිසා, අධ්‍යාපනය නිසා, නොයෙක් තමන්ගේ දරුවන්ගේ පවුලේ වැඩ කටයුතු නිසා බොහෝ අය තමන්ගේ දෙමාපියන්ගේ අවවාදයේ බැහැර කරනවා. ඔවුන් කෙරෙහි ගෞරවයෙන් වත්පිළිවෙත් අප උපස්ථාන කළ යුතු දේවල් අතහැරලා දානවා. ගුණයක් පුරුදු කරගන්න තියෙන අවස්ථාවේ මග හරිනවා. එතකොට මේ අවනත නොවීම ගුණධමකට බුද්ධ අවවාදයට ධර්මයට අවනත නොවීම නිසා යාට මේ ජීවිතයෙන් ගුණධම් මනාව පුරුදු කරගෙන යන්න බැරි වෙලා යනවා. බොහෝ අය හිතනවා නිවන් දැකීම පිණිස අපි කාලයකට සැරයක් ලොකු මුදලක් වේදම් කරලා මහා පින්කමක් සංවිධානය කරලා පින්කමක් කළා කියන තැනකින් යමක් කරගත්තොත් නැත්නම් ස්වාමින්වහන්සේලාට දානයක් පූජා කළ පමණකින් එහෙම නැත්නම් වෙනත් යම් තමන් කරන විශේෂ පින්කමක් කළ පමණකින් තමන්ගේ නම කියවෙන ප්‍රකාශ වන තමන් ගැන ගුණ කතා කවුරු හරි කෙනෙක් වර්ණනා කළොත් මේක න හොඳ දන් දෙන කෙනෙක් සිල්වත් කෙනෙක් කියලා ස්වාමින්වහන්සේගේ නමකින් හරි තමන්ගේ ගුණය වර්ණනාවක් අහගත්ත පමණකින් අපි නිවන් මාර්ගයට අවශ්‍ය කරන වැඩපිළිවෙලක ඉන්න කෙනෙක් කියලා සෑහීමකටපත් වෙනවා නම් ඒක ඊටාම දුර්වලකමක්. ඒ හොඳ දේවල් අවුරුද්දට සැරයක් හරි මහා පින්කමක් කරන එක හොඳ දෙයක්. ඒක අපි එපා කියන එක නෙවෙයි කියන්නේ. නමුත් බොහෝ අය ඒබඳු තමන් සීමා කරගත්ත යම් පිනකින්, පින්කමකින්, හොඳ දෙයකින් තමන්ගේ නිර්වාණ මාර්ගය සම්පූර්ණ කරගත්ත කෙනෙක් විදිහට කල්පනා කරනවා. නමුත් සංසාර ගමනේ අනන්ත ආපු අපි බුදුරජාණන් වහන්සේලාගේ අවවාදයේ මනාව නොහික්මුණු නිසා අදත් සසර
ඒ වගේම තවත් අපට සසර දුකින් මිදෙන්න අවශ්‍ය කරන ප්‍රමාණාත්මක ගුණයක් අපේ ජීවිතවල වැඩි දියුණු කරගන්න ඉඩකඩ නොලැබී යන්න පුළුවන් මේ අවස්ථාවේ. නිසා ඊටාම වැදගත් දෙයක් මේ කීකරුකම කියන එක. බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය දේශනා කරනකොට සඳහන් කරන්නේ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. කරණීය අත්ත කුසලේන තමන්ගේ යහපත කැමති කෙනා, තමන්ගේ දියුණුව කැමති කෙනා. යන්තං සන්තං පදං අபிසමිච්ච. යම් ශාන්ත වූ පදයක් තියෙනවා. මේ ලෝකේ උතුම්ම ශාන්තම නිවැරදි නැමැති දේ ලබන්න ඕන නම් කල යුතු දේවල් තියෙනවා. සක්කෝ උජෝච සෝජෝච. ඒ වෙනුවෙන් ඇති කරගත යුතු ගුණ අතර සුවච නැමැති ගුණය ඇති කරගන්න ඕන. මනම් කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන බොහෝ ගුණ අපි තුල එදිනෙදා ජීවිතේ හැමදාම අපි නිතර පුරුදු කරගෙන තියෙන්න ඕනේ. තමයි යන්නේන කන බොන කතා කරන ඉරියව්වෙහිම සියලු කටයුතු වල ගුණයක් වැඩෙන ක්‍රමයකට තමන්ගේ ඇවතුම් පැවතුම් සිතුවිලි කායික ක්‍රියා මානසික ක්‍රියා සියලු දේ පවත්වන්නට ඕනි. ඒ සඳහා දහමට අවනත වීම ඊටාම වැදගත් දෙයක්. මේ ධර්මයේ ඊටාම ගෞරවයෙන් පිළිගන්නා බව බුදුරජාණන් වහන්සේලාගේ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා කොහොමද අපි කෙනෙක් සුවච කෙනෙක් වෙන්නේ? හික්මන කෙනෙක් වෙන්නේ කොහොමද? ධර්මයේ මනාව පිළි අරගෙන එහි ඊටාම ගෞරවයෙන් හැසිරෙන කෙනෙක් වෙන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහා වග්ගපාළී වත්තක්ඛන්දකේ භික්ෂුන් වහන්සේලාට ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් නැත්නම් අතවැසි ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයාට භාවනා කමටහන් දෙන හෝ නැත්නම් තමන්ගේ ආචාර්යයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේ කෙරෙහි කොහොමද වත් සැපේ යුත්තේ කියලා. අන්තෝ වාසිකේන භික්ඛවේ ආචාර්යයන්මි සම්මා වත්තිතබ්බං. තමන්ගේ අන්තේවාසිකයා විසින් ශිෂ්‍යයා විසින් පැවිදි ආචාර්යවරයා කෙරෙහි තා මනාව පිළිපැදිය යුතුයි. තත්‍රායන් සම්මා වත්තන කාලස්සේව වුට්ටාය. එතන සම්මා මනාව පවතිනවා කියන්නේ මොකක්ද? කාලස්සේව වුට්ටාය ගුරුවරයාට පෙර අවදි වෙන්නට ඕනේ. උපාහනා මුංචිත්තා තමන්ගේ පාවහන් බැහැර කරලා ගලවලා. ඒකාංශං උත්තරා සංඝං කරිත්තා තමන් පරවගෙන ඉන්න තනිපට සිවුර ඒකාංශ කරගෙන. දන්ත කට්ටකං දාතබ්බං. දැහැටි දඬු දත් මැද ගැනීම පිණිස දැහැටි දඬු දැසනම තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට පිළිගන්නන්න ඕනේ. ඒ වගේම මුව සෝදන පෙන් පිළිගැන්විය යුතුයි. ඒ වගේම ආසන පැනවිය යුතුයි. ගිලම්පස කැඳ දාන ආදී දේවල් තිබෙනවා නම් ඒවා උදෑසන තමන්ගේ ගුරුවරයාට පිළිගැන්විය යුතුයි. එතකොට ඒ විදිහට තමන්ගේ ගුරුවරයාට මනාව කීකරුව අවනතව තාම ගෞරවයෙන් වත්මානත් පුරන ගරු කරන ශිෂ්‍ය කෙනෙකුට තමයි පුළුවන් මේ ධර්ම මාර්ගයේ හොඳින් පුරුදු කරගන්න. මොකද මේ කියන කරුණ තියෙන්නේ මනාව හික්මීමක්, අවනත වීමක්, ගරු කිරීමක් තමන්ගේ ගුරුවරයා කෙරෙහි වචනීය පිළිගන්නා බව, ක්‍රෝධ නොකරන බවක්, මෛත්‍රී සහගත ඇවතුම් පැවතුම් පුරුදු වෙන එකක්. අනිත් එක සිහියෙන් පවතින. ඒතකොට ඒ කටයුතු වලදී තමන්ගේ ගුරුවරයා කෙරෙහි හොඳට පිළිවෙත් කරන ශිෂ්‍යයාගේ හිතේ මෛත්‍රිය වැඩෙන්නේ. පිතෘ සෙනෙහසකින් තමන්ගේ ගුරුවරයා කෙරෙහි මෛත්‍රී සිත වැඩෙනවා. යාගේ වත් පිළිවෙත් කරන හැම මොහොතක් පාසා, පෙන් එකක් පිළිගන්නන මොහොතක් පාසා, ඒ පෙන් එක පිළිගන්නන්ට මනාව ඒ පෙන් එක තමන් ඒ පිළිගන්නන කෝප්පය හෝ භාජනය පිරිසුදු කරලා ඒ පෙන් ටික පෙරලා අරගෙන ඒ වගේම ඒ ගෞරවයෙන් හිතේ තමන්ගේ ගුරුවරයාට ඒ පෙන් භාජනයේ තාම ගෞරවයෙන් සිවුර මනාව සකස් කරගෙන ගුරුවරයා ළඟට ගිහිල්ලා පිළිගන්නවා. එතකොට මේ පුංචි ක්‍රියාවක් ඒක. හැබැයි මේ පුංචි ක්‍රියාවේ කෙනෙකුගේ හික්මීමට අවශ්‍ය කරන විශාල ගුණධම් ටිකක් තියෙනවා. එතන සිහිය තියෙනවා යාගේ එකක්. ඒ වගේම ගුරු ගෞරවය තියෙනවා. ඒ වගේම ගුරුවරයා කෙරේ කාරුණික බව, මෛත්‍රිය තියෙනවා. පිතෘ සෙනෙහස තියෙනවා. ඒ වගේ මේ කරන ක්‍රියාව සිහියෙන් දැනගෙන කරන්නේ, කලබලයකින් තොරව මේ පෙන් එක සකස් කර ගැනීම, ඒ පෙන් එක පෙරා ගැනීම, කෝප්පේට ඒ පෙන් එක වත් කර ගැනීම, ඒ වෙනත් බන්දේශික හරි දෙයක තබාගෙන ඒක මනාව අරගෙන යන විදිහ, ඒ සම්බන්ධ සියලු වත් ටික කරන සිහිය. එතකොට අන්නේ ඒ තුළ විශාල කුසලයක් නිරායාසයෙන් ගොඩ නැගිලා. එතකොට අපි
පැන් එක පිළිගන්න එක ගුරුවරයාගේ අතට දෙන එක විතරක් නෙමෙයි. එතන පින කුසලය එතන හික්මීම සංවරවීම තියෙන්නේ. මේ පැන් එක දෙන්න කෝප්පේ සෝදන එකේ ඉඳලා පැන් ටික පෙරා ගන්න එකේ ඉඳලා ඒ කෝප්පේට පැන් ටික දාන එකේ ඉඳලා සිහියෙන් කරන්න පුළුවන් යාට ඒක. ඒක විශාල කුසලයක් එතන සිද්ධ වෙනවා. ගොඩාක් අය පින් කුසල් කියලා සමහර වෙලාවට කරන්න උත්සාහවත් වෙන දේවල්. එක ලොකු දෙයක් අල්ලගෙන ඒක කරනවා කියන තැනකින් තමන්ගේ සියලු කුසල් කරගත්තා කියන තැනක නතර වෙනවා. එතකොට දැන් දරුවෙකුට තමන්ගේ අම්මා වෙනුවෙන් දරුවෙක් නම් අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. සහෝදරයෙක් නම් සහෝදර සහෝදරියෝ ඉන්නවා. මේ හැම කෙනා වෙනුවෙන්ම අපිට යමක් කරන්න පුළුවන් දවසට. ගොඩාක් අය අම්මා තාත්තට වත් පිළිවෙත් කරන්න සමහර ලැජ්ජයි මේ කාලේ තරුණ අය. අම්මට පස්ථාන කරන්නේ හරියට. උයන පිහිනකොට දෙමා අම්මට උදව් කරන්න ඕනේ තරුණ පුතෙක් වේවා දුවෙක් වේවා ගිහිල්ලා ඒ වාගේදී මනාව ඒ කටයුතු වලදී සහයෝගය දෙන්න. එතකොට ඒවා තුළ කාය කර්මයේ මෛත්‍රී සහගතව කරන්න පුළුවන්. ඒ වගේ මේ කටයුතු කරනකොට සිහියෙන් කරන්න පුළුවන්. එතන යම් දේවල් දැක අපි දවසේ කරන කටයුතු වල අපට අනිත් ඒවා වෙනස් වෙලා යන බව පේනවා. ඒ වගේ මේ තුල කරුණා මෛත්‍රී ආදී ගුණ පැත්ත අපට බලන්න පුළුවන් ඒ වගේ. ඒ වගේම ඒවා කරනකොට තමන්ගේ කායික ඉරියව් දිහා හොඳට බලාගෙන කරන්න පුළුවන්. ඒ වගේම ඒවා තුළ තමන්ගේ සිත කොහොමද වැඩ කරන්නේ? ඒවත් පිළිවෙත් වැඩ කටයුතු කරනකොට ගෙදර කියලා හිත දිහා බලාගෙන වැඩ කරන්න පුළුවන් හොඳට. තරහක් ආවොත් තරහ ආපු බව දැනගෙන, රාගයක් ආවොත් රාගය ආපු බව දැනගෙන, ආසාවක් ආවොත් මොනවා හරි දෙයකට ඇලීමක් ආවොත් ඒ ඇලීම වෙච්ච බව, තරහක් ආවොත් තරහ ආපු බව, ඊර්ෂ්‍යාවක් ආවොත් ඊර්ෂ්‍යාව ආපු බව. හිමීට සිහියෙන් වැඩ කරනකොට ගොඩාක් කුසල් වැඩෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක් ගුණධම් පුරුදු කරගන්න ඕන නම් ගෙදරදී තමන්ගේ දෙමාපියන්ට අවනතව ගෞරවයෙන් ඒ කළ යුතු දේවල් තරුණ කාලේ හොඳට කරන්න ඕනේ. හරියට. අම්මා වෙනුවෙන් කරන්න පුළුවන් වයෝවෘද්ධ නම් සම්පූර්ණ උත්පල නැතත් හොඳට යමක් වැඩ කරන්න පුළුවන් මමක් වෙනින් උනත් ඔබ නොඑක ආකාරයෙන් වත් පිළිවෙත් කරන්නට ඕනේ. තේ එක පිරිසිදුව සකස් කරලා පිළිවෙලකට හදලා අම්මගේ අතටම දෙන්න පුළුවන් ඇවිල්ලා. ගෞරවයෙන් සතුටින් එක කරන්න පුළුවන්. තාත්තා මහන්සියලා වෙහෙසලා එනකොට තාත්තා කෙරෙහි බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ගොඩාක් වැඩ කරන්න පුළුවන්. අපට ගොඩාක් මේ විදිහට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඒකට දැන් බලන්න මේවා කරන්න කොච්චර නිහතමානීකමක් තියෙන්න ඕනද? Tamanට ලැජ්ජා වෙනවා, හීනමාන එනවා. මේක කරන්න බෑ මට. මම මේක කරොත් මම දැන් මේවා බලාගෙන ඉනකොට මම නිකන් මහා නෝන්ජල් පුද්ගලෙක් මහා නිවටෙක් විදිහට ලෝකයා දකින්න පුළුවන්. නමුත් සසර බය තේරුම් ගත්ත කෙනෙකුට ඒක නෙවෙයි ගැටලුව තියෙන්නේ. ඊට වඩා තවත් කෙනෙක්ගෙන් නිඳා අපහාස හෝ හිනහ වෙන ඒකට බය වෙන එක නෙවෙයි මේ සසරට බය වෙච්ච කෙනා තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි පැවතිය යුතු අවනත භාවය මනාව සකස් කරගන්නවා. කීකරුකම. ඊට අම්මා අවවාදයක් දුන්නාම තරුණ කෙනෙක් වුණත් සමහරලාට ඒ කියන දේ 100% නිවැරදි නොවුනත් අම්මගේ හිත සතුටු වෙන්න ඒ දේ පිළි අරගෙන වරදක් ඒ කියපු දේ වැරදි බවක් තියෙනවා නම් පස්සේ හරි එමීට නිහඬව හරි පෙන්වලා දෙන්න පුළුවන්. එකපාරට අම්මා හෝ තාත්තා කියපු දේ අවවාදේ හෝ පෙන්වලා දුන්න ක්‍රමයේ අඩුපාඩුකම් තියෙනකොට තරහ වීම, ඕන් එක ගැටෙන එක, ඕන් ප්‍රතික්ෂේප කරන එක තාම භයානකයි. පින් කරගන්න කුසල් කරගන්න අපට ලැබිච්ච උතුම් තැන් වලින් අපි කුසල් කරගන්නේ. ඊළඟට සහෝදර සහෝදරයන් හොඳට උපකාර කරන්න ඕනේ. ඒ අයගේ වචනයට ඇහුම්කන් දෙන්න ඕනේ. ආයගේ අවවාදන් සහ ආයතනයක වැඩ කරනකොට ආයතනයේ තිබෙන නීති රීති වලට අවනත වෙන්න ඕනේ. ඒවා ඉක්මවා යන්න හොඳ නැහැ. ඒවට විරුද්ධව වැඩ කරන්න හොඳ නැහැ. සමහර නීති රීති ඔබට කරදර වෙන්න පුළුවන්. ඔබට යම් පෞද්ගලික පාඩු වෙන්න පුළුවන්. නමුත් ආයතනයක් පවතින්නේ ඔබ ඒ ආයතනයේ ඉන්න වගකීතු අයට ගරු කිරීම තුළ ඔබගේ වචනයට අවනත වීම තුළ. ඒ වගේ මේ ස්ථානයේ පවතින නීති රීති වලට අවනත වීම තුළ තමයි මේ ආයතනෙ දියුණු වෙන්නේ. ඔබ ඒ වගේ වැඩි දැකලා ඒවට විරුද්ධව වැඩ කරොත් ආයතනයත් පිරිනව ඔබත් පිරිනව. දුර්වලතාවයන් තිබෙනවා නම් ඒවා නිවැරදි කරගත යුතුයි ධර්මානුකූලව. ගැටීමෙන් තොරව, ක්‍රෝධයෙන් තොරව, අවනත භාවයෙන් යුක්තව අපි ඒවා කරගන්න ඕනේ. එතකොට එහෙමනම් අපිට මේ සුවච බව කියන එක මේ ජීවිතයේ සියලු තැන්හි ප්‍රායෝගිකව පුරුදු කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් අවශ්‍යයි හැම කෙනෙකුටම ජීවිතේ ලෞකික දියුණුව සඳහා, මෙලොව දියුණුව සඳහා ඒ සුවච බව කියන එක ඇති කරගන්න ඕනේ. සසර දියුණුව ඇති වෙන්නේ සුවච බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අනුව හික්මුණොත්. බුදුරජාණන් වහන්සේ සීක බල සූත්‍රයේදී
සීක බල පහක් දේශනා කළානේ. ශ්‍රද්ධා, ලැජ්ජා, බය, ධර්ම දැනීම, ත්‍යාගය, ප්‍රඥාව ආදී ගුණ. මේවා යම් කෙනෙක් දියුණු කරගත්තොත් එයා ලෞකික වශයෙන් දියුණුනවා. ඊළඟට එයාට ඒ බලම දියුණු කරගත්තොත් ඒ ඊළඟ මට්ටමින් එයාට ඒකෙන් ලෞකික වශයෙන් නෙවෙයි තව ටිකක් එහාට තැනකින් ඒකෙන් ප්‍රයෝජන ගන්න ධ්‍යානයක් උපදවා ගන්න පුළුවන්. හරියට ඒක තව දියුණු කරගන්න. තව දියුණු කරගත්තොත් ඒ ඉහළ ධ්‍යාන වලට යන්න පුළුවන්. තව දියුණු කරගන්න කෙනා සෝහන් මාර්ගයට එනවා. සෝහන් ඵලයටපත් වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම සීක බල දියුණු කරගත්ත කෙනා මේ ජීවිතේ යාට ධ්‍යාන මාර්ග ඵලයකට යන්න බැරි වුණොත් දෙවියන් වෙලා දිව්‍ය ලෝකවල යා ඒ මගඵල ලබන්න හේතු වාසනා ලබන කෙනෙක් වෙනවා. එතකොට එතන දිව්‍ය සැපේ අරමුණු කරගෙන නෙවෙයි යා දිව්‍ය ලෝකයට යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ වඩලා ඒ මාර්ගය තුල යා යන්නේ දිව්‍ය ලෝකයට ගියත් ඒ මොකද ඉහළ තැනක හිත පිහිටව ගත්තාම යාට ඉහළට යන්න පහසුයි ඒක. මේ මනුස්ස ලෝකයට එනවට වඩා හොඳට සීක බල කුසල් ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩාගෙන දිව්‍ය ලෝකයට ගිය කෙනෙකුට මාර්ගඵලලාභී දෙවියන්ගෙන් පවා උපකාර ලැබිලා ඉහළ තැන් වලට යන්න ඒක උපකාර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සීක බල දියුණු කරගන්න කෙනා දක්වනවා යට අරහත්ත්වයට දක්වාමත් යන්න පුළුවන්. ඒ මට්ටමින් යාගේ දියුණුව ඇති කරගන්න ඒක උපකාර වෙනවා කියන්නේ. ඒ සඳහා අපි තුළ තියෙන්නට ඕන එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයට නැමෙන බව, නම්‍යශීලී බව ඉතාම වැදගත්. බලන්න අපි අහලා තිබෙනවා නිතර අපි කතා කරන අපි පෙර අවස්ථාවලත් මතක් කළා රාහුල ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ තමයි මේ ශාසනය ඉතාම හික්මිච්ච සවචම භික්ෂූන් අතර අග්‍රත්වය ඇති කරගත්ත භික්ෂූන් වහන්සේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමන්ගේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියාය කියලාවත් කවදාවත් ගැටුනේ නැහැ වැඩිහිටි හෝ අනෙක් ස්වාමීන් වහන්සේලා සමග. ඒ දෙන අවවාද නොපිළිගන්න හිටියේ නැහැ. වත් පිළිවෙත් කරා හොඳට. බොරුවට චෝදනාවක් කළත් තමන්ගේ පැත්තට වරද අරගෙන ඒ වරද නිවැරදි කරගත්තා. රාහුල හාමුදුරුවෝ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ තිබෙන ඒ ගුණය බලන්ට ඉදල් කොසු එහෙම දාන මේක මේ රාහුල කලේ කියලා චෝදනා කරනවා. ඒතකොට උන්වහන්සේ ඒ මුසුන්න හෝ කොස්ස හෝ ඉදල අරන් තියලා ඒ වැඩිහිටියෝ අනෙක් ස්වාමීන් වහන්සේලාගෙන් සමාව ගන්නවා. උන්වහන්සේ කරවලදක් නෙවෙයි. හැබැයි කවදාවත් උන්වහන්සේලාගේ නිවාත ගුණ යටහත් පහත් ගුණ හික්මින බව කියන එක නැති කරගත්තේ නැහැ. මොකද සම්බුද්ධ ශාසනයක හික්මින කෙනාට ප්‍රමාණ ගෞරවයක් හික්මීමක් ඇති කරගත යුතුයි. එතකොට ඒ පෙර භවයේදී අපි දන්නවා ජාලිය කුමාරයා වෙල ඉපදිලා හිටියා. වෙස්සාන්තර ජාතකයේදී අපේ රාහුල හාමුදුරුවෝ. ඊන්සේ ඒ භවයේදී තමන්ගේ පියාණන් වෙස්සාන්තර රජතුමා දෙපාරක් කතා කරනකොට ජෝතක බමුණ ඇවිල්ලා ඒ බමුණ අරන් යනකොට තමන්ගේ තාත්තා දෙවෙනි සැරේ කතා කරනකොට ආවා කියලා කියනවා. ඒ තරම් කී කරුණා කියලා කියනවා. දෙපාරක් තුන් සැරයක් කතා කරනකන් හිටියේ නැහැ කියලා කියනවා. ඒකට දන්නවා මේ කතා කරන්නේ අර මහා නපුරු යක්ෂයෙක් වගේ බමුණෙක් ඇවිදිනවා තමන් අරන් යන්න එයාට දෙන්න ලෑස්ති කියලා දන්නවා රාහුල මේ ජාලිය කුමාරයා. නමුත් තාත්තා කතා කරනකොට අවනත වුණා. මරණයේදී එච්චර දුකකදීවත් ඒ බඳු ඒ ආත්මයේදී ඒ ගුණය නැති කරගත්තේ නෑ. එතකොට අපට සාමාන්‍යයෙන් ඔය නාට්‍යයක වෙස්සාන්තර නාට්‍ය අපි බලලා තියෙනවා. නැත්නම් ඒ චිත්‍රපටි තියෙන ඒ වගේ පෙන්නන ජාලිය කුමාරයා මේ වෙස්සාන්තර රජතුමා ඉන්නකොට කැලේ නිකන් දුවපැන ඉන්න කොල්ලෙක්ගේ පොඩි කෙල්ලගේ චරිතයක් අපි දකින්නේ. නමුත් මෙයාලා සංසාරේ ධ්‍යාන භාවනා පුරුදු කරගෙන ආපු ඉතාම උසස් අය. ඒ උතුම් අයගේ ඒ නිහතමානීව ගුරුවරයාගේ වැඩිහිටියාගේ නැත්නම් තමන්ගේ අයගේ වචනයට අවනත වුණා. ඉතාම නිහතමානීව. ඒවට ගැටුනේ නෑ පොඩ්ඩක්වත්. එච්චර ඉහළ තැනක හිටපায়ে ඉහළ තැනක තමන් ඉහළ තැනක ඉන්න බව දන්නවා තමයි මානසික වශයෙන්. ධ්‍යාන උපදවා ගන්න පුළුවන් මට්ටමක පවා හිත වැඩිච්ච අය ඒ අය. බොහෝ ඉක්මනින් ක්ෂණයකින් තමන්ගේ හිත ඒ අවශ්‍ය තැන් වලට පවත්වන්න පුළුවන් උතුම් අය. ඉතින් නමුත් ඒ අය එහෙම වෙලාවත් තමන්ගේ නිහතමානීකම නැති කරගත්තේ නෑ. තමන්ට ඕනම දෙයක් ඒ තමන්ට එන අභියෝග ඕනනම් අතහැරලා දාන්න පුළුවන් එයාට. නමුත් තමන්ගේ නිහතමානී ගුණය කිසිම තැනක නැති කරගත්තේ නෑ. ඒ එච්චර ධ්‍යාන ලබන්න පවා ශක්තිය තිබුණත් ඒවා මුල් කරගෙන තමන් ආඩම්බර වුණේ නෑ, මාන්නය ඇති කරගත්තේ නෑ. ඒ වගේන් අවනතභාවය නැති කරගත්තේ නෑ. එමනම් එච්චර හික්මීමක් ඒ අය තුළ තිබුණා. ධර්මයට තමන්ගේ ගුරුවරයාට වැඩිහිටියට අවනත වෙන කියන භාවය කියන ගුණය ඉතාම මනාව ඒ අය ඒ උතුම් පිරිස තුළ තිබුණා. ඉතින් අපිට මේ බුද්ධ ශාසනය පිහිටක් ලබා ගන්න ගොඩාක් අවනත භාවය, සෝච බව කියන ගුණය අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
චාතුම සූත්‍රයේදී මේ ශාසනයට පැවිදි වෙන අයට බය 4ක් ඇති වෙනවා. මේ බය අතර එක බයක් තමයි රළ වේග නැමැති බයක් ඇති වෙනවා. ඒ රළ වේග බය කියලා කියන්නේ පැවිදි වෙච්ච කෙනාට ඒකට පැවිදිලා ඉන්න අය අවවාද කරනවා. කොහොමද අවවාද කරන්නේ? ඔබ මෙහෙම යා යුතුයි, මෙහෙම සිටිය යුතුයි, මෙහෙම කෑබිය යුතුයි, මේ විදිහට පාත්‍රා සිවුරු දැරිය යුතුයි, මේ විදිහට සිවුරු හැඳිය යුතුයි, පෙරවිය යුතුයි කියලා අවවාද දෙනවා. එතකොට ඒ අය ගැටෙනවා. අපි ගිහි ගෙදර ඉන්නකොට නම් අපි අනිත් අයට අවවාද කළා. මේ බාල අය මේ පැවිද්ද අපිට අවවාද කරන්න දෙනවා කියලා අපේ දරුවගේ මේ අය අපට අවවාද කරන්න දෙනවා කියලා හිතේ ද්වේෂය ඇති කරගන්නවා. සිවුරැරලා යනවා ඒ අය. ඇයි අන්න අවවාදයේ හික්මෙන්න කැමති නැහැ. මාන්නෙන් ඒ අය හිතනවා මේ අවවාද අපිට පිළිගන්න නෙවෙයි අපි පැවිදුනේ කියලා. මොනවා හරි මේ අපිට පුළුවන් එහෙම හික්මෙන්න නැතුව මාර්ගඵල ලබන්න පුළුවන්. මට මෙච්චර උගත්කමක් තියෙනවා, මෙච්චර අවබෝධයක් දැනීමක් තියෙනවා, මම හොඳට ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙනවා. මම හොඳට අටුවා සහිතව ත්‍රිපිටකය දන්නවා, අදාරලා තියෙනවා. මෙච්චර දැනුමක් මට තියෙනවා. ඉතින් ඇයි මම කාටවත් අවනත වෙන්නේ? මට පුළුවන් මාර්ගඵල ලබන්න, ධ්‍යාන ලබන්න කියලා තනියෙන් කාටවත් අවනත නොවි මට ඕන විදිහට කියලා හිතනවා සමහර අය. ඉතින් එහෙම මේ ශාසනයේ උසස් තත්ත්වයට යන්න බෑ අවනත නොවන කෙනාට. මොකද ඒ අවනත වීම තුළ තමයි ඒ අවශ්‍ය කරන හික්මීම ඒ තැනට අදාළව ඒ ගුණය පුරුදු කරගන්න අවශ්‍ය කරන මානසික ස්වභාවය සකස් කරලා දෙන්නේ අවනත භාවය තුළ. ඒ කියන්නේ ගුරුවරයාට 100%ක් අවනත වීම, බුදුරජාණන් ශාස්ත්‍රඥ වහන්සේට 100%ක් අවනත වීම, ඒ දින අවවාදේ පිළිගැනීම බොහොම වැදගත්. ඒ කියන්නේ කියන ඔක්කොම වැරදි දෙයක් කිව්වත් ඒකට අවනත වෙනවා කියන එක නෙවෙයි. මේ වැරදි දෙයක් කිව්වත් ඒක නිවැරදි කරන්න ඕනේ ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක නොගැටි. එහෙම නැත්නම් Tamanට නොගැලපෙන ගුරුවරයෙක් නම් ලැබුණේ. නිහතමානී ඒ ස්ථානෙන් අයින් වෙලා Taman තුළ ගුණධම් පුරුදු කරගන්න එකටයි යා මුල් තැන දෙන්නේ. එයාට වාද විවාද නෙමෙයි අවශ්‍ය. ගැටි ඉන්න නෙමෙයි ඕන. බලවත් ක්‍රෝධයේ හිතේ අදාගෙන ක්‍රෝධ කර ඉන්න නෙමෙයි හික්මෙන කෙනාට අවශ්‍ය වෙන්නේ. තරක වාද විවාද කරන්න නෙමෙයි. කවුද හරි දහම කියන්නේ, කවුද වැරදි දහම කියන්නේ කියා කෙනා කියන දේවල් හරිද වැරදිද කියලා ගලප ඉන්න එක නෙමෙයි හික්මෙන කෙනාගේ ස්වභාවය. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනයට කවුරු හරි මේ නොයෙක් ක්‍රම වලින් අඩන්තේට්ටම් කරනවා, හිංසා කරනවා, මේක නැති කරන්න කටයුතු කරනවා කියකේ ඒව අල්ලගෙන ඒවට පිළියම් යොදන එක සත්පුරුෂයාගේ නුවණැති කෙනාගේ බුද්ධිමත්ව කළ යුතු විදිහක් තියෙනවා. නමුත් Taman නිවන් අවබෝධ කරගන්න කැමති නම් හික්මෙන කෙනෙක් නම් ඒ හික්මීමට අවශ්‍ය කරන කීකරු බව ධර්මයට අදාළ වෙන විදිහට ඔබේ ජීවිතය තුළ මනමින් පුරුදු කරන්න ඕනේ. හික්මීම කියන එක එන්නේ එහෙමනම් ක්‍රෝධය නැති තැනයි හික්මීමක් එන්නේ. අවනත වීම එන්නේ. වෛරය නැති තැනකයි හික්මීම කියන එක එන්නේ. මානෙන් තොර පුද්ගලයාගේ මනාව හික්මීම කියන එක එන්නේ. Taman ගැන හිතන කෙනාට මම මෙහෙම මේ ධර්මයේ දැන් මම මෙච්චර දන්න කෙනෙක්, මිබඳු ස්වාමීන් වහන්සේලා මම ඇසුරු කරන්නේ, මම මේ හාමුදුරුවන්ගේ බණ අහලා තියෙන කෙනෙක්. එහෙම නැත්නම් මම අධ්‍යාපන මට්ටමේ මේ මට්ටමේ ඉන්නේ, මම ධනෙන් මේ මට්ටමකින් ඉන්නේ. ආදි වශයෙන් තමන් පිළිබඳව සලකන කෙනාට ධර්ම මාර්ගයේ හික්මෙන්න බෑ. ඉතින් අද ගොඩාක් වර්තමානයේට ධර්මයේ වැටහෙන්නේ නැති ප්‍රධාන හේතුවක්. වැටහා ගන්න බැරි ප්‍රධාන හේතුව තමයි ඒ ಗುಣධම් වල අවනතව හික්මෙන්නට තිබෙන්න නොහැකියාව, ඒ දුර්වලකම, මේ දුර්වච බව. ඒක එන්නේ පුළුවන් මාන්නේ නිසා වෙන්න පුළුවන් ඒක එන්නේ. එහෙම නැත්නම් හිතේ තියෙන දැඩි ක්‍රෝධ ගති නිතරම හිතේ පවත්වන. තරහ මේ අන් අයත් එක්ක නිතරම ගැටිච්ච මානසික සිතක් නම් පවත්වන බඳු කෙනාට ඉන්න බෑ මේස. නැත්නම් ඊර්ෂ්‍යාදී සිතුවිලි වලින් වසඟ යට වෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දහම යාට ඉන්නේ නැහැ හිතට. ඒක අර හොඳට මේ කළු ගලට වතුරයක් කරවහම ඒකට වතුර උනන්නේ නැහැ වගේ මේ හිත රළු කෙනාට, හිත ගොරෝසු කෙනාට, හිත බර කෙනාට මේ දහම යන්නේ නැහැ. සත්පුරුෂ හිතක් නැති කෙනාට, අවංකව පිරිසුදු හිතක් පවත්වන්න අකමැති කෙනාට, ගුරුවරයාගේ හෝ තමන්ගේ උතුම් පිරිසට නොනැමෙන, ඔවුන් කෙරේ හදින්ම ගෞරවණීය බව, මානනය පවත්වන්න බැරි කෙනාට බුදුරජාණන් වහන්සේගේ දහමින් ප්‍රයෝජන ගන්න බෑ. මේක හික්මෙන දහමක්, සංවර වෙන දහමක්, හිත හදා ගන්න දහමක්. එහෙම නැතුව අපි නොඑක ආකාරයෙන් එක එක්කෙන තමන් නොඑක් තැන් වලින් බණ ධර්මය අහා හොයා මට නිවන ලැබෙයි කියලා එක ස්වාමින් වහන්සේලා කියන නොඑක් දේවල්, නොඑක් තර්ක විතර්ක වාද විවාද ඊළඟට නිවන පිළිබඳව නොඑක් ගැඹුරු දහම් කරුණු පිළිබඳව තර්ක විතර්ක ආදී දේවල් නැත්නම් ඒවා හුදෙක් අධ්‍යාපන වශයෙන් දැනුමකට
දැනුමින් ඒ දේවල් සොය සොයා ඉන්න ස්වභාවයකින් මේ මාර්ගය වැඩෙන්නේ නැහැ කෙනෙක්ගේ. ඒක තමන් තුළ හොඳ නිහතමානී බවක් ඇති කරගෙන කීකරු බවක් ඇති කරගෙන ධර්මයට අවනත වන බවක් හිතේ ප්‍රායෝගිකව පුරුදු කරගෙන මේ ධහම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ නිසා අපි පෙරත් කතා කළා මේ දෝචස්සත භාවය නැත්නම් දුර්වච බව කීකරුකම ගැන. ඉතින් නමුත් ඒක දැනගත යුතු බොහෝ කරුණු තියෙනවා හැබැයි. අපිට අපේ තුළ මනාව හික්මීමක් ඇති වෙනකම්ම සංවරකමක් ඇති වෙනකම් මේ කීකරු බව ඇති වෙන්න. තමන්ට තනියෙන් දැන් ගමනක් යන්න පුළුවන් කියලා තමන්ට වැටහෙන තාක්කල් ගුරුවරු ඇසුරු කරන්න වෙනවා. වැඩිහිටියෝ ඇසුරු කරන්න වෙනවා. අපට හොඳ මාර්ගය කියා දෙන අයට ඇසුරු කරන්න වෙනවා. දෙමාපියන්ට අපවස්ථාන කරන්න වෙනවා. තමන්ගේ පවුලේ හෝ සහෝදර සහෝදරියන් දව්දරු ආදී අය වෙනුවෙන් ඒ අයත් එක්ක නොඇලී නොගැටි ඔවුන් සමග මනාව නමුත් ඔවුන් කෙරෙහි පැවතුම් චර්යාවන් ඒ රටාවන් හදාගන්න වෙනවා. ඊළඟට ඒ අයගේ ඒ අවස්ථාවට දෙන හොඳ උපදෙස් අවවාද නිහතමානීව පිළිගන්න. සමහරවිට ඒ ගුණය තමන්ලක තියනවා වෙන්න පුළුවන්. යම් අවවාදයක් දෙනවා වැඩිහිටි සහෝදරයෙක් ඔබ මේ වැරද්ද කරන්න එපා කියලා තමන්ගේ වැඩිහිටි සහෝදරයෙක් සමහරට සැරින් අවවාදයක් දෙනවා. සමහරවිට ඒ වරද තමන් කරන්නේ තමන් ඒ ගුණේ ඉන්නවා. වරද කරන්නේ නැහැ මම නොකරන වරදකටයි චෝදනා කරා කියලා තරහ වෙන්නේ නැහැ. ඒ වගේම තමන්ලක තියෙන ගුණයක් කෙනා මගේ ළඟ ওই ගුණේ තියෙනවා ඔයා මට කියන්න ඕනේ කියලා එතන මාන්නය හදන්නේ හික්මෙන කෙනා කවදාවත්. එහෙම නැත්නම් ද්වේෂය හදන්නේ අවංකව හික්මෙන කෙනා තමන්ගේ ළඟ නොතිබෙන වරදකට චෝදනා කරා කමන්නේ තව ටිකක් මං මේ වැරදින් සංවර වෙනවා කියලා සංවර වෙනවා මිසක්කා එයා ගැටෙන්නේ නැහැ කවදාවත් ඒ අරමුණ. ඒකෙන් තමන් හිත මේ මට්ටමට පුරුදු කරගන්න ඕනේ. ඒ විදිහට හිත පවත්වන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන සිහිය පවත්වන්න ඕනේ. වීරිය පවත්වන්න ඕනේ. නුවණ පවත්වන්න ඕනේ. ඒ කරුණු දැනගන්න ඕනේ. තේරුම් අරගන්න ඕනේ. අවබෝධ කරගන්න ඕනේ. මම නිවන් දකින්න මාර්ගයේ ප්‍රතිපදා පුරන කෙනෙක් නම් ඊට අදාළ මට්ටමට ගුණය මගේ ජීවිතේ තියෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එක තැනක් තියෙනවානේ කකචූපම සූත්‍රයේදී තමන් හරස් කීර්තියකින් දෙදෙනෙක් අල්ලලා මැදින් කැපුවත් තරහ නොගෙන ඉන්න තරම් හික්මීමක් අවශ්‍යයි කියලා නිවන් දකින්න නම්. එතකොට එහෙම ඉන්නවා කියන එක නෙවෙයි එතන අදහස් කරන්නේ. නමුත් ඒ බඳු හික්මීමක් අපට අවශ්‍යයි. මේ මට්ටමට මේ මනස පවත්වා ගත යුතුයි. එහෙම පවත්වා ගන්න පුළුවන්. ඒ තරහ නොගෙන ඉන්න මට්ටමකටම කියන එකයි අදහස් කරන්නේ. එතකොට එහෙමනම් ඒ බඳු තාම බල සම්පන්න උපමා වලින් පව බුදුරජාණන් වහන්සේ මේ හික්මීම සහ ඒ සංවරකමේ වටිනාකම අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා නිවන් දකින්න කැමති අය විසින් සත්පුරුෂයෝ විසින් නිවන බලාපොරොත්තු වන අය විසින් අනිවාර්යයෙන්ම මේ ගුණධම් නොඅත හැරිය යුතුයි ජීවිතේට හොඳට පුරුදු කරගත යුතුයි. ශ්‍රද්ධාවෙන් ඒවා ජීවිතේට එකතු කරන්නේ මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නේද මේ කියලා ඒ ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධහම පුරුදු කරගන්න ඕනේ. සංවර වෙන්න ඕනේ. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ අඩුපාඩුකම් හොඳට හිතලා හදා ගන්න ඕනේ. හොඳට අවධාරණය කරලා ඒවා ජීවිතේට එකතු කරගන්න ඕනේ. එහෙම බාගෙට ගන්න එපා මේ කරුණු ජීවිතේට. උඩින් පල්ලෙන් ගන්න එපා. අතනින් මෙතනින් ගන්න එපා. කරුණු පිරිසුදුව ජීවිතේට එකතු කරගන්න ඒ තුළ මනාව හික්මෙන්න සංවර වෙන්න ඒකාන්තයෙන් ඔබගේ යම් උතුම් අරමුණක් තියෙනවා නම් ඒවා ධර්මයේ විසින් ඔබට යම් සුදුසු වෙලාවට ලබා දෙනවා. අපි ජීවිතයේ දෙයක් ලබා ගන්න සමහරවිට පුංචි දෙයක් ලබා ගන්න බොහෝ කාලයක් කැපකිරීම කරනවා. ඉතින් වරදටම සංසාරේ පුරුදු කරපු මේ හිත නිවනට සමහර අය එක පිනකින් එක දෙයකින් පුංචි වැඩකින් මට හෙට නිවන් ලැබෙයි, හෙට සමාධිමත් වෙයි, හෙට මගේ හිත හැදෙයි, මගේ හිතේ මේ තියෙන ඔක්කොම දුක් දුම්නස් මේ එකම පිනෙන් නැති වෙලා යයි කියලා හිතාන ඉන්නවා. එහෙම වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව මේක පුරුදු කරගෙන යන්න ඕනේ. එතකොට Tamanට අත්දැකීම තුළින් ප්‍රායෝගිකව මේකේ තියෙන ප්‍රතිඵල දකින්න කෙනාට ඊට පස්සේ තව තවත් ශ්‍රද්ධාදී ඒ තුළ පිහිටලා ඉදිරියට යන්න මේවා උපකාර වෙනවා. ඉතින් ඒ සඳහා මේ දේශනාද ශ්‍රවණය කරලා ඇති කරගෙන කුසලයේ වගේම ඔබ මේ ප්‍රායෝගික පුරුදු කර ලබා ගන්න කුසලයේද උපකාර වේවා. මෙලොව සැපවත් වේවා, සසර සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසම මේ කුසලයේ උපනිශ්‍රේ වේවා, හේතු ආසනාම වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. Saranam gacchami